And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මහජන සුභසිද්ධිය අරමුණු කරගනිමින් ජනපතිගෙන් නව කොමිසමක්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් 46,779ක් දක්වා ඉහළට. සුව වූ පිරිස 39,661ක්. රාජ්‍ය අමාත්‍ය දයාසිරිටත් කොවිඩ්. මෙල්බර්න් සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකින් 162 දෙනෙකු දිවයිනට. බණ්ඩාරනායක සැමරුමට ගිය හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිව් දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයකුත් වෙලා තියෙනවා කියලා දැන් ඉන්නකා පාර්ශවයේ කියනවා. ඒක ඉතින් දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම කිව්වනේ. ඒක කරයි කියලා. පක්ෂ දැන් සභාපති කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයා නීති විරෝධී ලෙස පක්ෂ සභාපති හැටියට ඉන්නේ. ගවයින් අතර චර්ම රෝගයක් පැතිර යාමේ අවධානමක්. නියමිත දිනට පෙර ජනපති ට්‍රම්ප්ට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විරෝධතා දෝෂාභියෝගයකුත් ගෙන එන ලකුණු. මහජන සුභසිද්ධිය අරමුණු කරගනිමින් පවත්නා නීති සහ රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කොමිසමක් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ කොමිසම සමාජිකින් 18 දෙනෙකුගෙන් සමන්විත බවයි. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍රන මහතුරුන් මහජන සුභසිද්ධිය අරමුණු කරගනිමින් පවත්නා නීති සහ රෙගුලාසි සරල කිරීම සඳහා වූ කොමිසමේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලබනවා. කොමිසමෙහි ලේකම් ධුරය හිමිව ඇත්තේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාටයි. අදාළ කොමිසමට පැවරී ඇති වගකීම් වන්නේ ආයෝජනය සහ ඉනිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාළව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවසරපත්‍ර සහ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමාන කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය සහ බදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම. විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සහ වරින් වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධිනියාමනයක් ඇතිවීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇතැයි අධ්‍යයනය කිරීම. වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගීම. දැනට පවතින සංකීර්ණ සහ අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම් සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ සහ අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම. දැනට පවතින චක්‍රලේඛ උපදෙස් නීති රෙගුලාසි සරල කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ එසේ සරල කිරීමට සහ නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම. ජාතික මට්ටමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින් විවිධ අනුමත කිරීම් අවසර දීම සහ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්විකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කොට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම යන කරුණුයි. අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90ක කාලයක් ලබා දී ඇති අතර සිය කාර්යය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම සතු බවද ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්. COVID-19 ආසාදිතයින් 532 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණු අතර ඒ අනුව හඳුනාගත් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 46,779ක් දක්වා ඉහළ ගියා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද COVID-19 ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවත් COVID-19 ආසාදිත මරණ 3ක් ඊයේ වාර්තා කළා. ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 222ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 මරණ 3ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ගම්පහ මීත්‍රිගල පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු වතුපිටිවල රෝහලේදී මිය ගොස් ඇති අතර ඊට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සහ අපස්මාරයයි. බේරුවල පදිංචිව සිටි 62 හැවිරිදි ආසාදිතයෙකු ඉරණවිල රෝහලේ සිට IDH රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මිය ගියා. COVID නියුමෝනියාව, ද්විතීක ලේ විෂවීම සහ වකුගඩු ආසාදනයක් මරණයට හේතු වෙත වෙනවා. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු සිය නිවසේදීම මිය ගොස් ඇත්තේ COVID නියුමෝනියාව හේතුවෙන්.
ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතින් 532 දෙනාගෙන් 7 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතින් 525 දෙනාගෙන් 226 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 27ක්, බ්ලූමෙන්ඩල් ප්‍රදේශයෙන් 23ක්, දෙමටගොඩින් 19ක්, අවිස්සාවේලෙන් 19ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 72 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 50 දෙනෙකු වාර්තා වී ඇති අතර සෙසු ආසාදිතින් 170 දෙනා අනිකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව පැලියගොඩ මිනුවන්ගොඩ COVID-19 ප්‍රෝග්‍රෑමයට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43001 දක්වා ඉහළ ගියා. ඉන් මේ වන විට සෝය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 36903ක්. රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාටද COVID-19 ආසාදනය වේ තිබෙනවා. අප කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ තමන් හික්කඩුව ප්‍රදේශයේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවයි. COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට පෙරවරගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ COVID ආසාදිතයෙක් හම්බ වුණා. ඒතර සම්පූර්ණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන්ට වසා දමලා තියෙනවා. ඊයේ PCR පරීක්ෂණ 50ක් කළා. දැනට හුදකලා කර ඇති පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම සේවා වසමින් තවත් ආසාදිතින් 7 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව ඔවුන් රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ගෘහස්ත නිරෝධායනයට යොමු කෙරුණා. අම්බලන්තොට තැපැල් කාර්යාලයද අද තාවකාලිකව වසා දැමුණා. එහි සේවය කරන ලිපි බෙදන්නෙකු COVID-19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි. හම්බන්තොට නගරයේ වෙළඳසැල් සහ රාජ්‍ය ආයතන සේවකීන් අතර අහඹු ලෙස තෝරාගත් පිරිසක් පෙරේදා PCR පරීක්ෂණවලට ලක් කෙරුණු අතර එහි ප්‍රතිඵල අනුවයි මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ. ඔහු අම්බලන්තොට මැලේ කොලනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම ප්‍රදේශයේ සහ ඔහු ලිපි බෙදා ඇති වනේවත්ත ප්‍රදේශයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දිවයින පුරා ඊයේ දිනේත් PCR පරීක්ෂණ 15472ක් සිදු කෙරුණු අතර ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 1342305ක්. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් 46780 දෙනාගෙන් 39661 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6897ක්. අද වෙනකොට අනිත් පළාත් අටින් රෝගීන් 140ක් 50ක් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. මෙච්චර දවසක් බස්නාහිර තිබිච්ච අවදානම අද රත්නපුරේට, කුරුණෑගලට, කෑගල්ලට, ගැනීර පළාතට, අද පොළොන්නරුවට, කනුවරට, මධ්‍යම කඳුතරට ගමන් කළා තියෙනවා. මේ සියල්ල හරහා රෝග ආවේශන ක්‍රියාවලියට ලොකු අභියෝගයක් මුහුණ දෙන්න වෙලා තියෙනවා. රෝගීන් සමාජය තුල සිටින තාක්කල් සමාජය අනාරක්ෂිතයි. අපිට තියෙන සම්පත් ප්‍රමාණය අනුව අපිට හොයාගෙන ඒ රෝගීන් වෙන් කිරීම හරහා විතරයි සමාජය ආරක්ෂිත බවට පත් කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ සඳහා PCR ධාරිතාව වැඩි කළ යුතුයි. ඒකට අපි කළා තියෙනවා. කෙරෙමින් තියෙනවා. දැන් අපිට ඊයේ පෙරේද වෙනකොට අපිට දකින්න ලැබෙනවා PCR රටේ සමස්තයක් දෙන ප්‍රමාණය 10000ට ආයි අඩු වෙනවා. මේක තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. එක දවසකට 12000ක් කළා, තව දවසකට 10000ක් කළා, ඉඳලා හිටලා 15000ක් කළා. මේ ගමන අපිට යන්න බෑ. දැන් රෝගී තරා ප්‍රමාණයකට අඩුවීමක් තියෙනවා. මේක සම්පූර්ණ අඩුවීමක්ද කියන 100%ක් දැම්ම අපිට කියන්න අමාරුයි. නමුත් අපි දන්නවා මේ අඩුවීමට සාපේක්ෂව කොහෙත්ම PCR පරීක්ෂණ කරන සංඛ්‍යාවට සමපාතව මේක සිද්ධ වෙන බවක් අපිට කියන්න බෑ. මොකද PCR පරීක්ෂණ අඩුවීමක් සිදු වුණා නම් සිදු වුණේ දෙසැම්බර් මාසයේ අග භාගයේ උත්සව සමයත් එක්ක. මේ වෙන විට නැවතත් 15000 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වැඩිවීමට සාපේක්ෂව බරපතල වැඩිවීමක් අපි දකින්නේ නැහැ. ප්‍රතිශතයක් හැටියට ගත්තාම මේක හැම වෙලේම වාගේ 100%ට අඩු වගේක 103ත් 4ත් අතර අගේක තමයි හැම වතාවෙම පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි බලනවා PCR පරීක්ෂණ 20000ක් පත් කරගෙන යාමට තත්වයකට ගේන. බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව ගමන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් අතුරින් සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඊයේ දිනේත් ආසාදිතින් 3 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනේදී පමණක් කළුතර කොළඹ ගම්පහ ප්‍රදේශවල වැටලීම් වලින් පුද්ගලයන් 377 දෙනෙක් මුහුණු ආවරණ නොපැළඳ සිටි බවට වාර්තා වෙලා තියෙනවා. ඔවුන්ට නිරෝධායන රීතීන් යටතේ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එම පිරිසෙන් 220ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම 157 දෙනෙක් යොමු කර තිබෙනවා PCR පරීක්ෂණ සඳහා. මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරපු 220න් 30 දෙනෙක් COVID ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව මේ මෙහෙයුම ආරම්භ කළ දිනේ සිට මේ දක්වා කාලය තුල 19 දෙනෙක් COVID ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 162 දෙනෙකු අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දෙවැනිට පැමිණියා. ගුවන්තොටුපළේදීම ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කෙරුණු අතර යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 25 වෙනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කඩිනමින් උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමට රජය කටයුතු කරන්නේද? එසේනම් ඒ කවදා සිටද? පරම්පරා දෙකකට අධ්‍යාපනය සපයා දුන් මහාචාර්යවරයෙක් හැටියට මම හොඳ හැටි දන්නවා උපකාරක පන්තිවල වටිනාකම. ඒ කවුරුත් මට උගන්වන්න ඕනේ නැහැ. ඒක මම හොඳ හැටි දන්නවා. ජනවාරි 25 වෙනිදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිර්දේශ වලට යටත්ව උපකාරක පන්ති අපි පටන් ගන්නවා කියලා මේ අදමයින් ප්‍රශ්නයක් අහපු නිසා ගත් තීරණයක් නෙවෙයි. සතියකට අපි තීරණය අරන් මුළු රටටම කිව්වා. මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳීම සඳහා නිශ්චිත කාලවකවානුවක් අනුව අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් මම දන්න තරමට බ්‍රිතාන්‍යයේ නැහැ, ඇමරිකාවේ නැහැ, ප්‍රංශයේ නැහැ, කොහෙවත් නැහැ. අමාත්‍යමනි බොහෝම ඕනෑකමින් රටවල් ගණනාවක නම් කිව්වා. ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න සිංගප්පූරුවේ access to education දිහා බැලුවහම මම හිතන්නේ මම කියන්නේ 100%ක් තියෙනවා කියලා. අතිමහත් ඉහළ ප්‍රතිශතයක් තියෙනවා. ඔබතුමා එංගලන්තය ගැන කතා කරා, ඇමරිකාව ගැන කතා කරා. නමුත් සිංගප්පූරුව ගැන කතා කරේ නෑ. ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා වෙලා ඉන්නේ ලෝකෙට නෙවෙයි අපේ රටට. අපේ රටේ මේ උපකාරක පන්ති ශාස්ත්‍රය ගැන ඔබතුමා ගන්න පියවර ගැනයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. දේශීයත්වය කියන්නේ ළිඳේ ඉන්න මඩියා ගෙම්බා වගේ ලෝකයේ කිසිම දෙයක් ගැන අවධානය යොමු නොකර සිටීම නෙවෙයි. අපේ ලෝකයේ සෙසු රටවල් වල අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. ඒවා එහෙමම මෙතන ක්‍රියාත්මක කරන්න බෑ. නිර්මාණශීලීභාවය අපේ උත්පාදක ශක්තිය පාවිච්චි කරලා ඒ විසඳුම් අපේ රටට ගැලපෙන විදිහට අපි හදා ගන්න ඕනේ. හැබැයි ඒ සියල්ලකටම ඇස් වහලා ළිඳේ ඉන්න ගෙම්බා වගේ කටයුතු කිරීම දේශීයත්ව නෙවෙයි. ඒක මෝඩකම. සිංගප්පූරුව ගැන කතා කරා. සිංගප්පූරුවේ ජනගහනය කොළඹ ජනගහනයට වඩා අඩුයි. ඉතින් එතනයි මෙතනයි අතර කවුද සංසන්දනය කරන්න පුළුවන්? කිසිසේත් යථාර්ථවාදී සංසන්දනයක්ද ඒක? ලොව කොවිඩ් ව්‍යාප්තිය අතින් තවමත් පෙරමුණේ පසුවන ඇමරිකාවෙන් ඊයේ දිනේදී වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස යලිත් 2,50,000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම පවතින ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ජපානයේ ටෝකියෝ නගරයට සහ ඊට ආසන්න කලාප 3ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. අමරිකාවෙන් ඊයේ දිනේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,74,000 ඉක්මවා ඇති අතර කොවිඩ් මරණ 4,000 ඉක්ම වූ සංඛ්‍යාවක්ද ඊයේ වාර්තා වීම කැපී පෙනුණා. අමරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් රෝහල් කරා ඇදීන කොවිඩ් රෝගීන් දිනින් දින තවදුරටත් ඉහළ යාමත් සමග එය කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙලටද දැඩි බාධාවක් එල්ල කර ඇති බවයි. අමරිකාවෙන් පසු තවමත් ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කරන අසල්වැසි ඉන්දියාව කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ලබා දීමේ විශේෂ අත්හදා බැලීමක් අද සිට රට පුරා දියත් කරන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් ව්‍යාප්තිය අතින් තෙවැනි තැනට පත්ව සිටින බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද මේ වන විට 2,00,000 ඉක්මවා ඇති අතර අමරිකාවෙන් පසු ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේද බ්‍රසීලයයි. මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ චිබා, සයිටාමා සහ කනගාවා යන කලාප සඳහා අද සිට පෙබරවාරි මාස 2 වෙනිදා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ. එමෙන් ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ කලාපයේද ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් යළිත් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමග එම ප්‍රදේශ ආශ්‍රිතව කොවිඩ් සීමා දැඩි කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර කොවිඩ් රෝගීන්ගෙන් අඩකට වඩා පිරිසකට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ගෙන් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල පර්යේෂකයින් දැනුම් දී තිබෙනවා. මීට අමතරව චීන අධ්‍යයන කිහිපයකින්ද වාර්තා වී ඇත්තේ වෛරසය සම්ප්‍රේෂණයෙන් 59%ක්ම වාර්තා වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ගෙන් බවයි. දිවංගත SWRD බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්මදිනය නිමිත්තෙන් සැමරුම් උත්සව දෙකක් අද පෙරවරුවේ ගාලු මුවදුරදී පැවැතුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට එක්ව සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්මදිනය වෙනුවෙන් ගාලු මූදුර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිටදී අද පෙරවරුවේ පැවති පළමු සැඹුරුම් උත්සවයට එක්ව සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන්. අද මේ උත්සවයේදී නටද ඔබතුමිය කලින් ආවේ කලින් ආවේ මට කලින් එන්න ඕන නිසා. ඒ කියන්නේ ආරාධනාවක් කරේ නැද්ද මේ සැරේවත්? නෑ කිසිම ආරාධනාවක් නෑ. හැබැයි ඒගොල්ලන්ට මේකයි තියෙන්නේ. ඔව්. ඉතින් අපිට ওই වෙලාවකට අපි එනවා. මැඩම් ඔබගේ පියාණන් ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මොකද හිතෙන්නේ? මොකද හිතන්න ඕනේ? දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන ගමන් මාර්ගය නිවැරදිද? ගමන් මාර්ගයක් නෑනේ. කිසිම ගමන් මාර්ගයක්. ඒක නිවැරදිද වැරදිද කියලා මට කියන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණකුත් වෙලා තියෙනවා කියලා දැන් ඉන්නකා පාර්ශවයේ කියනවා. ඒකේ ඉතින් දැන් අවුරුද්දකට ඉස්සලා මම කිව්වනේ. ඒක කරයි කියලා. පක්ෂ දැන් සභාපති කෙනෙක් ඉන්නවා. එයා නීති විරෝධී නිසා පක්ෂ සභාපති හැටියට ඉන්නේ. කෙනෙහිලිකම් කරනවා කියලා කියනවා ආණ්ඩුවෙන්. මොනවද මේ ඒගොල්ලන් එන්න කන්නේ? ඒක කරයි කියලා මම කිව්වා. දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා. ඒගොල්ලෝ එහෙම යන්න එපා. අපි තනියම ශක්තිමත් වෙලා ඉදිරියට යමු කියලා. එක එක්කෙනාගේ පස්සේ එල්ලෙන්නේ නැතුව. එහෙම අපි කිව්ව දේවල්ම දැන් සිද්ධ වෙනවා. ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දාමද? මං ගැලවිලා නැහැ. මම පක්ෂ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂ සභාපති, තවමත් මම පක්ෂේ යාවජීව අනුශාසක, තවමත් මම දේශපාලන මණ්ඩල සභිකයෙක්. හැබැයි මට කිසිම රැස්වීමක් කියන්න එපා කියලා සිරිසේන දැනුම් දීලා තියෙනවා කට්ටියට. පක්ෂ රැකගෙන තියෙනවා 4 වතාවක් කොම්බ බිම ඇනලා වැටිච්ච හැම වතාවකම. ඉතින් දැන් පක්ෂේ ඉන කට්ටිය කරගෙන යයි. ඔබතුමියට කනගාටුවක් නැද්ද අතර මේ පස්සේ මේ වෙන දේ ගැන? ඔබතුමිය ඉදිරිපත් වෙන්න ඕනේ ඉතින් ඔබතුමිය. හැමදාම ඉදිරිපත් වෙන්නේ මොකටද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අයිතිකාරයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයද? කොහෙත් කරේ? පක්ෂ අයිතිකාරයෝ පක්ෂ සමාජිකයෝ. මම අපි ඔක්කොමලා. දැන් ඔබතුමිය ඒක නැයින් කරලා කියලා තමයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එයාගේ හීනේ. ඒ හීන දැකලා. ඔබතුමිය ඒතකොට එක්සත් ජාතික පක්ෂෙට ගියේ? එක්සත් ජාතික පක්ෂෙට ගියා? කවුද ගියේ? සිරිසේනනේ ගියේ. එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට 5 වතාවක් ගිහිල්ලා රනිල් මහත්තයාට මට ඔබතුමාට සර් කියන්න ඉඩ දෙන්නකො හැමදාම කියලා කිව්වොත් මම කවදාවත් ගිහලා නෑ යුපි කාර්යාලයට. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්නේ නැද්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා? ওই ජයසේකර මහත්තයා එකතු වෙන්න දෙයක් නෑ මං ඉන්නවා ඒකේ. අපිට එකතු වෙන්න දෙයක් නෑ. සිරිසේන පක්ෂ අරගෙන ගිහිල්ලා විකුණලා පොහොට්ටුවට එයයි පක්ෂ නැත්තේ. මේ අලුත් ආණ්ඩුව ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? දැන් ඒව කතා කරන්න බෑ. අනතුරුව එහි පැමිණි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර පුද කළා. අනතුරුව පැවති සැඹුරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. පාර දක්වන්නට අපේ හදවතේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ට SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් එදා ගොඩනැගූ මේ දේශපාලන සංස්කෘතිය මැතිනිය කලින් ඇවිල්ලා පුෂ්පෝපහාර දක්වලා ගියා. ඔව් එතුමිය උදෑසනම ඇවිත් තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමිය උදේම ඇවිල්ලා ඒ කටයුතු වලට සහභාගී වෙලා තිබීම පිළිබඳව. එතුමිය කියනවා තාම සමාජිකත්වයේ තියෙනවා. සභාපති එතුමිය අනුශාසක එතුමිය ඔබතුමාගේ කියන්නේ සභාපතිත්වය පිළිගන්නේ නැහැ නීති අනුකූල නැහැ කියන. නෑ ඉතින් අපි සාමාන්‍ය රට තුල වැඩ කරනකොට අපි තුල කිසිම වාද වේදයක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් එකට එකතු වෙලා වැඩ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේදී ආණ්ඩුවත් එක්ක කරන යනවද කලකිරීමෙන්ද කියලා අපි බලමු ඉතින් තව කල් තියෙනවනේ මොකක්ද ඉතින් දැන් ඉතින් මේ ආණ්ඩුව තියෙනවනේ. දැන් මහින්ද අමරවීර මහත්තයා ඒකට මහානේකම්තුමා ජයසේකර මහත්තයා එහෙනම් පහුගිය දවස්වල ප්‍රකාශ කරා කෙනෙහිදකම් කරනවා කියලා. හොඳයි. ඊයේ රතු ඉර සජීව දේශපාලන සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ සඳහා රජය නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් එක් වූ අතර විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වුණේ සමගී ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ බුද්ධික පතරණයි. බැලුවොත් හැම රටකම කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතය බලනකොට අපිට සංචාරක ව්‍යාපාරයේ ලැබියාව දක්වන රටවල් අතර අවම ප්‍රතිශතය. කොරෝනා සම්බන්ධයෙන් අවම ප්‍රතිශතය දක්වන රටකින් සංචාරකයන් ගෙනීමයි එක්ස්පෙරිමන්ට් එක කරා. අපි දන්නවා සංචාරකයෝ එන රටවල් තියෙනවා ලංකාවට. එතකොට ඒ රටවල් අතර බැලුවොත් යුක්‍රේනය ඔය කියන තත්ත්වය තුල නැහැ. ලක්ෂ 30කට වැඩි පිරිසක් ඉන්නවා මේ සංචාරක ක්ෂේත්‍රයේ වක්‍රවහ ඍජුව යැපෙන. ඒ නිසා ඔවුන්ගේ මේ ජීවනෝපාය මට්ටම ඉහළ නැංවීම සඳහා ගත්ත නියම ව්‍යාපෘතියක්. ඒ නිසා සියලුම ආයතන වලට ආරාධනා කරා ඇවිල්ලා අපි ඒජන්සි වලට මේක කරන්න කියලා. විශේෂයෙන්ම මේ සංචාරයෙන් ගේන්න පුළුවන් කියලා එකම වෙච්ච රට යුක්‍රේනය. ඒ නිසා තමයි නියම ව්‍යාපෘතියක් ආරම්භ කරේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙන අනිත් රටවල් වලත් රාජ්‍ය මන්ත්‍රීතුමා කියන විදිහට එකඟ වෙච්ච රට. එකඟ වෙච්ච ආයතනය. ආයතනය. හරි. ආයතනය හරහා තමයි මේ ආවේ. හැබැයි දැන් ඒකත් එක්ක යාලේ ඇති වෙච්ච කාරණේ. එතකොට දැන් ඒ தත්ත්වය නොවිය යුතු තත්ත්වයක්.
ඒක අපි පිළිගත්තා. ඒක sannivedanaye යම් අඩුපාඩුවක් තිබුණා. ඔන්න බලාපොරොත්තු වෙන නිරෝධනයට යවන නෙවෙයි. මේක දීර්ඝ කාලින වැඩපිළිවෙලක් හැටියට ඒ රියදුරම්ම පාවිච්චි කරන්න මේ එනේන කණ්ඩායම් එක්ක. ඒක නිරෝධායනය සහ ඒක ඇතුළේ තිබුණු sannivedanaye ගැටලුවක් තිබුණා. ඒක නෙවෙයි. ඒක තමයි නෑ sannivedanaye මේ නියම ව්‍යාපෘතියක් නේ. පොඩි පොඩි sannivedanaye පොඩි පොඩි ගැටලු තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇනලා කියන ප්‍රශ්නේ අහන්න කියලා. මෙතුමත් කතාවේදී මේක ගැන අහනවා. කා ගැනද මේගොල්ලෝ කතා කරලා අහන්නේ හිජාස් හිස්බුල්ලා. මම කිව්වේ මිනිහෙක්ව අත්අඩංගුවේ ඉන්නවා නම් ඒක පිළිබඳ චෝදනාව ඉදිරිපත් කරන්න කියලා මාස 8ක් 10ක් තිස්සේ චෝදනාවක් නැතුව ඔයාගේ කුරුසේ මෙතනනේ. ඔයාගේ මෙතන කුරුසේනේ මම කුරුසෙට ගහපු ත්‍රස්තවාදය වුණා කතා කරන්නේ. එහෙම වරදක් කරලා තියෙනවා නම් එහෙම වරදක් කරලා තියෙන එක ඔප්පුවේ මම කියනවා ISIS සංවිධානයත් එක්ක වැඩියෙන්ම වැඩ කරේ ඔබතුමාලත් එක්ක ඉන්න මිනිහෙක්. ඒක එළියට එනවා. හරි ඒක එළියට එනවා. ඒක එළියට ගේනවා. මගේ කාලේ ගත්තා වැඩි. මුතේ අලිකපඩා කරන මිනිහෙක් මේක කරේ. ඒක අපි ඔප්පු කරලා පෙන්නන්න. ඔබතුමා අද මට වෙඩිල්ලක් කෑවොත් කන්නේත් මම එතනින්. ඒකත් මම කියන්නේ. ඔයාට වෙඩි තියන්න මේකේ කවුද? නෑ හරි කමන්නේ. මගේ බොරුව මට කියන්න දෙන්න. මේක උඩ දෙයියෙක් ඉන්නවා. හරි. ඒකේ දෙයියෝ වෙන්නයි. සමහර පල්ලිවල අපි එතුමාට කරුණා කරලා ඉමෝෂනල් ඔබතුමාලට ප්‍රශ්නයක් නැති වෙයි. හරිද? අපි ඒ ගිය පල්ලි වලට ගැහුවේ. හරිද? අපි දන්න තැන් වලට ගැහුවේ. කැමති අපි එදා කතා කරා වගේ නම කිව්වනම් ඔබ දෝ මේ මරාගෙන මරන ප්‍රධාන මේවම කරපු සියලු ගණ දෙන අහුවෙලා තිනවා. ඔබතුමා දන්න අක්කර 3000 දරුමන්තුමා ඔය සියලු කාරණාවල වගකීම ඔබතුමා මම වගකීම ගන්න. අපි නම් කියන්නේ අපි මේ නම් කියලානේ කියන දාන්නේ කරන්නඩු. රිෂාඩ් බදුද්දීන්ගේ මල්ලිගේ කොම්පැනි මේක. ඒකේ ඩිරෙක්ටර් නෝනා මිලියන ගණක් ඔබට කියන්න ඕනේ ඒකේ තියෙනවා කෝටි 100කට 200කට වැඩිය මාසෙකට ගණන් දෙන සුද්ධලා තියෙනවා මේක. කෝටි 100කට රිෂාඩ් බදුද්දීන්ගේ මල්ලිගේ කොම්පැනි. දැන් මල්ලිය හම්බුණා නේද? මල්ලි අයියෝ රිෂාඩ් වෙනුවෙන් කතා කරන්නේ නෑ රිෂාඩ් අපතුමා නේද ඔයගොල්ලෝ? මම ඔයා මෙයා වෙනුවෙන් පිටින් නෑ යා මම වෙනුවෙන් මම මේ කියන්නේ පොඩි ඔබ හොඳ කතෝලිකෙක් කිව්වා. ඔබ කුරුසට ආදරය කරනවා ඔබ හොඳ ක්‍රිස්තු භක්තිකේ කරුණා කරලා කිතනුවන් ඝාතනය කරපු මිනිස්සු වෙනුවෙන් වචනයක් කටහරින්න එපා කියලා. දැන් ඝාතනය කරා. පට දෙන්නකො. නේද රිෂාඩ් ඝාතනය කරා. තොප්පිය දාන්න එපා එක එක. මම කොහොනේ ඝාතනය කරපු එක අපි දන්නවා කියලා. දාන්න එපා. මං ඔයාට කිව්වා. මම ඔයාට කිව්වා ඔයා රිෂාඩ් වෙනුවෙන් තව කතා කරන්න. මම කියනවා නේද මම කියන අහන්නකෝ. මම කියනවා රිෂාඩ්ගේ මල්ලිට කවුද අප දුන්නේ? අධිකරණය. අධිකාරතුමා දැප දුන්නේ. හරි. මහින්දානන්දතුමා දැප දුන්නේ. මාර කතාවනේ. නෑ මම කියන්නේ මාර ටෝක් දෙනවා. එහෙනම් අධිකරණේ තියාගන්න බෑ. ඔය හොරකම කියනවා. මේක තමයි රටට කියන්න දෙන බලන්න. ඇයි මේ අන්තවාදී ත්‍රස්තවාදී කෙනෙක් අපි මෙච්චර කාලේ නාස්ති කරන්නේ? ඒක කරන්න එපා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. දිවයිනේ ප්‍රදේශ කිහිපයක කිරි ගවයින් අතර වෛරස් රෝගයක් පැතිර යන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලය නිලධාරීන් අවධාරණය කර තිබෙනවා. මෙම වෛරසය විදේශීය රටකින් මෙරටට පැමිණ ඇති බවටයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය වසංගත රෝග අංශයේ වෛද්‍යවරුන් පවසන්නේ. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයක කිරි ගවයින් අතර මෙම වෛරසය පළමුවරට පැතිර ගොස් තිබෙනවා. මේ වෙනකන් අපි මෙහෙම ලෙඩක් කරන අත්‍තරම දැකවත් නැහැ අපි දන්නෙත් නැහැ. අපි ගත්ත කිරි ප්‍රමාණය දෙකෙන් පංගුවටත් වඩා අඩු වෙලා තියෙන්නේ. කිරි ඩයනේ මුංගේ දැන් මම හරකුනේ කිරි නැහැ. කිරි ලීටර් 30ක් ගත්ත හරක් දැන් කිරි ලීටර් 10ක්ද පොද ගේන්නේ. වෛරසය මේ වන විට දිස්ත්‍රික්ක 14කින් වාර්තා වෙමින් ඇති බවයි පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. කිරිගවයින් අතර සීක්‍රයෙන් පැතිරෙන වෛරසයේ බලපෑම හා එය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කිරිගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මහනුවර පේරාදෙණිය ගන්නෝරුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේදී පැවැත්වුණා. වෛරස් මගින් බෝවන රෝගයක් ලංකාවට ආගන්තුක රෝගයක් රෝගයේ තිබ්බේ දකුණු අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල් වල තමයි මේ රෝගය වාර්තා වුණේ. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ තමයි ලංකාවට මුලින්ම මේ රෝගය වාර්තා වුණේ. මූලිකම ලක්ෂණය තමයි සතුන්ගේ සෑම තැනම ගැටිති හට ගන්නවා, උණ හට ගන්නවා. ඒ වගේම නාසයෙන් සහ ඇස් වලින් ශ්‍රාවයන් ඇති වෙනවා. මේ අධික උණ නිසා අනිවාර්යෙන් මේ සතුන්ගේ කෑම අරුචිය ඒ වගේම උදාසීන භාවය වෙන්න පුළුවන්. ඒතර මේ සතු කෑම ගන්නේ නැහැ කියලා කියන්නේ ඒ සතුන්ගේ නිෂ්පාදකයන් කිරි ගන්න සතෙක් නම් කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ යනවා. වැළැක්වීම සඳහා අපි ළඟ දැන් එන්නතක් දෙකක් පිළිබඳව හොයමින් ඉන්නේ. අපි එහෙමනොත් අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් අපි ගෙනත් තියාගන්න. මිනිසුන්ට ඇත්තට මොනම ආකාරයෙන්වත් මෙහෙම බය වෙන්න රෝගයක් නෙවෙයි. මීට වසර 7කට පෙර බදුල්ල මීගහ කිවුර නගරයේ ඉදිකර ඇති බස් නැවතුම්පල මෙතෙක් විවෘත කර නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා. ජනතාව චෝදනා කරන්නේ රුපියල් 3 කෝටි 35 ලක්ෂයක් වැය කර එම බස් නැවතුම්පල ඉදිකර තිබුණද එය නිසි සැලසුමකින් තොරව ඉදිකර ඇති බවයි.
බදුල්ල වියලුව මේඝාකිවුල නගරයේ ජනතාවගේ පහසුව සඳහා වෙළඳ සංකීර්ණයක් සහිත මෙම නව බස් නැවතුම්පොළ ඉදිකර තිබෙන්නේ 2014 වසරේදී. නව බස් නැවතුම්පොළ ඉදිකර තිබුණත් එහි නිසි සැලසුමක් නොමැති වීම හේතුවෙන් වසර ගණනාවක් ගත වී ඇතත් තවමත් එය විවෘත කර නැහැ. ජනතාව චෝදනා කරන්නේ මෙම බස් නැවතුම්පොළට පිවිසීමට මාර්ගයක් ඇතත් පිටවීමට මාර්ගයක් නොමැති බවයි. මේක ඇත්තටම මේ ගමට ඕනිම කරන එකක් තමයි ක්‍රියාත්මක කරපු විදිය තමයි වැරදි. ඉස්ලාම දැන් මේක ප්ලෑන් කරනකොට දැන් එන්න පාරක් තිබ්බරකින් මේ අපව පිට වෙන්නත් පාරක් ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් එහෙම එකක් තමයි නැත්නම් අලුත් ආණ්ඩුවෙමුත් ඉතින් මේක ගන්න පියවරකුත් පේන්නේ නැහැ අපිට. බස් නැවතුම්පොළේ ඉදිකිරීම සඳහා රුපියල් 3 කෝටි 35 ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතත් ඉන් ජනතාවට ප්‍රයෝජනයක් අත් කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බස් එන්නෙම නැහැ. එන්න තැනක් තිබ්බ පිට වෙන තැනක් නැහැ. ඒක මෙතන හරි අනාරක්ෂිතයි. දැනට දැන් අවුරුදු 7ක් විතර මේ ස්ටෑන්ඩ් එකක් කියලා මේක හදලා වෙරලා පරවියෝ තමයි දැන් මේකේ ලැබුම් ගෙනින්නේ. ඒ වගේ නිර්මාණයක් කරනකොට මේකේ මොන වගේ අදහසක් ඇතුව මේ වගේ නිර්මාණයක් කරාද කියන දේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මේ දේශපාලනඥයෝ තමයි මේක ඇත්තටම මැදිහත් වෙලා මේවා නිර්මාණය කරේ. මේකේ වෙළඳාමක් කරගන්න තියා මේකට එන්න යන්නවත් හරියට මාර්ග පහසුකමක් නැහැ මේක. ඇත්තටම මේ මිනිසුන්ගේ බදු මුදල් වලින් මේවා රජයෙන් මේ පාස් කරලා ගමට එවන සම්පත්නේ. ඉතින් මේ සම්පත ආවට සම්පතෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. මේඝාකිවුල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම බස් නැවතුම්පොළ විවෘත කිරීමට කටයුතු සලසා දෙන ලෙසයි. ෂෝක් එකට වී වේලනවා ඉරු වේලනවා එච්චරයි තමයි මේ බස් ස්ටෑන්ඩ් එක දැනට දෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් පාර හරි ගස්සලා මොන හරි කරලා දෙන්න ඕනේ. මක් හරි වගකීම් පුද්ගලයෝ මේකට සහභාගී වෙන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මහතා මෙලෙස පැවසුවේ සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. දැන් රටම කෙටියෙන්. කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ පන්නල ගවයාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් යකඩ කුරු පටවන ලද ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් මවක් සහ දියණියක් තුවාල ලබා ඇති අතර එහි රියදුරුද බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මේ අතර අම්බලන්කුඩ බස් නැවතුම්පොළ තුලදී ලංගම බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි මැගිනෝනා නැමැති කාන්තාව මෙම අනතුරින් මිය ගොස් තිබෙනවා. බෙලියත්ත වලස්මුල්ල මාර්ගයේ පල්ලත්තර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. 21 හැවිරිදි යතුරුපැදිකරු බෙලියත්ත දම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනුරාධපුර කොට්ටාශ දූෂණ විමර්ශන අංශයේ විසින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 26ක් තිබූ බවයි පොලිසිය පවසන්නේ. ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීය කොවිඩ් වසංගතය හමුවේ අභියෝග ජය ගනිමින් ඉදිරියටත් ලංකා බැංකුව සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ගණතිනුකරුවන්ට ඉහළ සේවාවක් ලබා දීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ ලංකා බැංකුව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකියි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසන්න. සුබ දවසක්.